අද මැදින් පුන් පොහෝ දිනය අපි හොඳින් පින් කරන්නට සිතාගත යුතු උතුම් පුන් පොහෝ දිනයක්. ඒ නිසාවෙන්මයි සියත ටීවී දම්සක් දහමුදාන පොදා විකාශයේ ධර්ම දේශනාවන් ඔබ වෙත මෙලෙසින් අපි සමීප කරන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය උසලන්නේ දෙඩිගම සමූහ ව්‍යාපාරයේ බව අපි මෙලෙසින් සිහිපත් කරනවා. ඒ අධිපතිතුමිය දූදරු පිරිස සහ ලේලිවරුන් විසින් මේ ධර්ම දේශනාවේ උතුම් දායකත්වය මෙලෙසින් දරනු ලබනවා. එනිසාම අද අපේ ගෞරවයෙන් ආරාධනා කළා මෙලෙසින් මේ ධර්මාසනයට වැඩම කරන්නටයි කියා කඩුවෙල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේට. එනිසාම අපි උන්වහන්සේට මෙලෙසින් ගරුසිත පෙරදරිව ආරාධනා කොට සිටිමු මේ ධර්ම දේශනාව අප කෙරෙහි කරුණාවෙන් ආරම්භ කරන හැටියට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ වේ කතඤ්ඤෝ කතවේදි දීරෝ කල්යාණ මිත්තෝ දල්ල භක්ති ච හෝති දුකිතස්ස සක්ඛච්ච කරෝති කිංචං තතාමිදං සම්පුරිසං භවාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත බුද්ධිමත් පින්නතුනේ, සියත රූපවාහිනිය හරහා සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම උදේ 10ට විකාශනය වෙන මේ ධර්ම දේශනාවෙහි ධර්මදේශනා දායකත්වය ගෙන කටයුතු කරන්නේ දැඩිගම ජුවලර්ස් සමූහ ව්‍යාපාරය. වර්තමාන ගරු සභාපතිනි චන්ද්‍රානී දැඩිගම මැතිණිය, එවැගේම ලොකු පුතා උදය දැඩිගම පුතා, රංජන් දැඩිගම දෙවෙනි පුතා, සමන් දැඩිගම තුන්වෙනි පුතා සහ මනෝරි දැඩිගම එකම දියණිය මේ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරු හැටියට කටයුතු කරනවා. මා හිතන්නේ ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපාරික ආයතනයක් හැටියට සාඛා 130ක් රට පුරා පවත්වමින් ශ්‍රී ලාංකික දරුවන් 1500කට වඩා මේ අපේ දරුවන්ට රැකියාව උත්පාදනයක් කරමින් දැඩිගම සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවර අභාව ප්‍රාප්තෝ ධර්මදාස දැඩිගම මැතිතුමා අභාවයට පත් වෙලා 12 වසරක් පිරීම නිමිත්තෙනොත් එතුමාගේ ජන්මදිනය සිහිපත් කරගෙන අද පින්වත් චන්ද්‍රානී දැඩිගම මැතිණිය මේ ධර්ම දානමේ පින්කම, මේ කෘතගුණ සැලකීමේ පින්කම, පුණ්‍යානුමෝදනා කිරීමේ පින්කම සිදු කරන්නේ පින්වත් ධර්මදාස දැඩිගම මැතිතුමා ජීවත්ව හිටපු තම නිවහන තුලමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. තම නිවහන දම් සභා මණ්ඩපයක් බවට පත් කරගෙන, තම නිවහන බුද්ධ මන්දිරයක් බවට පත් කරගෙන, තමන්ගේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න මේ ව්‍යාපාරයේ නිර්මාතෘවර පින්වත් ධර්මදාස මැතිතුමා සිහිපත් කිරීම මං හිතන්නේ ඊටාම වටිනා කෘතගුණ සැලකීමේ පින්කමක්. මේ දරුවෝ 4 දෙනාටත් දරුවන්ගේ දරුවන්ටත් මතක් කරන්නේ ඔබ කන හැම බත් ඇටයකම ණය පියතුමා සතු. මේ මෞතුමිය සතු. ඔබතුමාලගේ දරුවෝ කන හැම බත් ඇටයකම ණය පියතුමා සතු. අද ඔබට වෙන මොනව නැතත් ලෝකේ කීර්තිමත් නාමයක් දැඩිගම ව්‍යාපාරය කියලා කිව්වහම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ සියලුම මිනිස්සු තමන්ගේ ජීවිතයේ දුක නිවා ගන්න ඔබතුමාලාත් එක්ක ගනුදෙනු කරනවා. මිනිස්යන්ගේ දැවෙන ප්‍රශ්න වලට ඔබතුමාලට පුළුවන් විදිහේ ව්‍යාපාරික වශයෙන් උපකාරයක් කළා තියෙනවා. එතකොට ඔබතුමාලා නිසා මිනිස්සුන්ගේ දුක නිවෙනවා. ඒ පාරිභෝගිකයන් නිසා ඔබතුමාලාට සැපෙන් සන්තෝෂෙන් ජීවත් වෙන්න වාසනාව ලැබිලා තියෙනවා. එහෙමනම් මෙවන් උතුම් ව්‍යාපාරයක් ආරම්භ කරලා දීලා දරුවන්ට බාර දුන්න ඔබේ රත්තරන් පියතුමා සිහිපත් කරගෙනයි ඔබතුමාලගේ මෞතුමිය මේ කෘතගුණ සැලකීමේ පින්කම මේ නිවහන තුලදී සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම බුද්ධිමත. උන්වහන්සේ ලෝකයට ධර්ම දේශනා කළේ ආස්වාදයේ පිණිස නෙවෙයි, අවබෝධයේ පිණිස. මේ මිනිස්යන්ගේ
මේ ලෝකේ උපන් සත්වයන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් එකම සත්ව කොටාසය තමයි මිනිසයා. නොමගට යන හිත සුමගට ගන්න පුළුවන් එකම චින්තන හැකියාවක් තියෙන මිනිසයාට. වෙනසෙන පුද්ගලයන්ට වෙනසෙන්නේ නැතුව සැනසෙන්න පුළුවන් මොලෙන් තීරණ ගන්න පුළුවන් මිනිසයාට. ඒ නිසා තමයි ලෝකේ මිනිසෙක් අතින්මයි නව නිර්මාණයක් ඇති වෙලා තියෙන්නේ. දැන් බලන්නකෝ මං ගිය සැරේ වැඩසටහනේදී ඔක්කොටම කිව්වා මේ පෘථිවි තලයේ අලියා කියන සත්වයා කොච්චර ලස්සනද ඇතා කොච්චර ලස්සනද. ලෝකේ හැම මිනිසෙක්ම ප්‍රිය කරන සතෙක් ඇත අලියා. එයාට තියෙන අලි මොලයක් අපිට වගේ නේ අපේ මොලේ වගේ 100 ගුණයක් ලොකුයි. හැබැයි අලි මොලයක් තිබ්බට මීටර වසර කෝටි ගානකට උඩදී අලියා ගමන් කළේ අලිමංකඩි. අදත් අලියැත්තු ගමන් කරන්නේ අලිමංකඩි. ඊට වඩා අලුත් මාර්ගයක් නිර්මාණය කරන්න ඒ අලි මොලේට බෑ. අලි හදලා නැහැනේ හයිවේ. අලියට ෂෝට් කට් එකකින් යන්න තේරුමක් නෑ. එයා යන පාරේම තමයි යන්නේ. මේ ලෝකේ තිරිසන් සත්තු අනන්ත ඉන්නවා. අඩුම ගානේ තමන්ගේ නිර්වත වහ ගන්නවත් අඹුඩයක්වත් මහ ගන්න ඕන කියලා හිතලා නැහැ. ඒ කියන්නේ මොලේ තිබ්බට විලි බහ ගන්න ඇඳුමක් නිර්මාණය කරන්න නිර්මාණ හැකියාවක් නැහැ ඒ තිරිසන්නුගේ මොලේට. දිව්‍ය ලෝක ගැන කතා කරාට දිව්‍ය ලෝකේ ජෙට් යනවා කියලා අහලානේ ග්‍රහ ලෝක තරණය කරනවා කියලා. නේද? හයිවේ තියෙනවා අපිට වගේ හයිබ්‍රිඩ් කාර් තියෙනවා කියලා නැහැ. දිව්‍ය ලෝකේ මොන සම්පත් තිබුණත් මනුස්ස ලෝකේ තියෙන සම්පත් නැහැ. ඒ මොකද දෙවියන්ට දිව්‍ය ලෝකේ සැප සම්පත් තිබුණත් මනුෂ්‍යයන්ට තරම් නිර්මාණ හැකියාවක් හිතීමේ ශක්තිය නැහැ. බ්‍රහ්මයන්ටත් නැහැ. ලෝකේ සම්මා සම්බුදුවරු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පහළ වෙන්නේම මනුෂ්‍ය ලෝකේ. ඇයි? මනුෂ්‍ය ලෝකේ උපදින කෙනෙකුට පමණයි හිතීමේ ශක්තිය තියෙන්නේ. ඕන කෙනෙකුට ඕන නම් හිතලා ලෝකෙ මවිත කරන දේවල් කරන්නත් පුළුවන්. ඕන නම් තමන්ගේ මොලෙන් හිතලා ලෝකෙ නැත්තර නැති කරලා විනාශ කරලා දාන්නත් පුළුවන්. මිනිස්යාගේ හිතීමේ ශක්තිය පැති දෙකටම පාවිච්චි කරන්නේ. මිනිස්යාගේ ඇතිවීමටත් නැතිවීමටත් සැනසීමටත් වෙනසීමටත් හේතු වෙන්නේ මිනිස්යාගේ මොලෙන් ගන්න තීරණ. ඒකට මිනිස්සෙක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ තමන්ගේම මොලෙන් ගන්න තීරණ නිසා. මිනිස්සෙක් නැති වෙනවා නම් නැති වෙන්නේ තමන්ගේම මොලෙන් ගන්න තීරණ නිසා. මිනිහෙක් සැනසෙනවා නම් සැනසෙන්නේ තමන්ගේම මොලෙන් ගන්න තීරණ නිසා කටයුතු කළා. වෙනසෙනවා නම් වෙනසලා යන්නේ තමන්ගේම මොලෙන් ගත්ත තීරණ අනුව කටයුතු කළා. ඒකට අම්මා වගේ කියන්න ඕනේ නැහැ. තාත්තා වගේ කියන්න ඕනේ නැහැ. දෙවියෝ වගේ කියන්න ඕනේ නැහැ. ලෝකේ කිසි කෙනෙක් වග කියන්නේ තමන් සැනසුණා නම් සැනසුනේත් වෙනසුණා නම් වෙනසුනේත් තමන්ගේම මොලෙන් ගත්ත තීරණ අනුව කටයුතු කළා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා උදාන වාක්‍යයක් අත්තානං දමයන්ති පණ්ඩිතා ලෝකේ ඥානවන්තයෝ නිතර උත්සාහ කරන්නේ මහත්තයා සල්ලි හම්බ කරන්න නෙවෙයි. සල්ලි හම්බ කරනවා කියන එක හොඳින් හම්බ කරන්නත් පුළුවන් නරකින් හම්බ කරන්නත් පුළුවන්. දැන් බලනවා CC කැමරාවල මේ දවස්වල පෙන්වනවා රූපවාහිනී ප්‍රවෘත්ති වලට. මොකුත් නැහැ ඔළුව වාගත්ත හෙල්මට් එකක් දාගෙන එනවා බෑග් එකක් කරේ ඉල්ලගෙන එනවා සමහරට ප්ලාස්ටික් පිස්තෝලයක්ද දන්නෙත් නැහැ ඇත්ත පිස්තෝලයක්ද දන්නෙත් නැහැ අරගෙන ඇවිල්ලා ඔළුවට තිබ්බා අපි අවුරුදු ගාණක් හම්බ කරපු එක විනාඩි දෙකෙන් බෑග් එකට පුරවගෙන එළියට බහලා ගිහලා අහුවෙන්නේ නැතුවත් ජීවත් වෙන්න. පිස්තෝල බටෙන් පුළුවන් ඕනනම් ඕන තරම් සල්ලි හොයන්න. එහෙම කරනවනේ ලංකාවේ. කිසිම දාඩිය බින්දුවක් නැතුව ආදායම් බදු ගෙවන්න නැතුව මොනවත් නැතුව තප්පර ගානෙන් සල්ලි හොයන්න පුළුවන්. ඒ කියන්නේ මිනිහෙකුට මොලේ තියෙනවා නම් හොඳින් හම්බ කරන්න පුළුවන් නරකින් හම්බ කරන්නත් පුළුවන්. සල්ලි හොයන්න පුළුවන්. මේ ලෞකික සම්පත් ඕනනම් හොඳින් හම්බ කරලා ධර්මිකව හම්බ කරන්නත් පුළුවන්. කිසි කෙනෙකුට නොදැනෙන්න හොරා කාලා හම්බ කරලා දිව්‍ය ලෝකේ වගේ ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ලෞකික සම්පත් ඒ කියන්නේ ආස්වාදයේ කියන එක හොඳින් ගත්තත් නරකින් ගත්තත් අවබෝධය කියන එක නරකින් ගන්න බෑ. අවබෝධය කියන එක හොඳින්ම ගන්න.
බුදු පසේ බුදුවරු ලෝකෙට පහළ වෙලා කරන ලොකුම ප්‍රාතිහාර්යය මොකද්ද? මිනිස්යන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න මිනිස්යන්ට ධර්ම දේශනා කරන. ලෝකේ ඥානවන්තයෝ හොඳ දේවල් අහලා ආගම ජාතිය කුමක් වුවත් ඒක ප්‍රයෝජනෙට ගන්න. දැන් බලන්න මේ ආයතනයේ ප්‍රධාන උපදේශකයෙක් හැටියට කටයුතු කරන රූබි ද්‍රවිඩ ජාතිකයෙක්. මේ බණට රූබි තරම් මාසි වෙන්නේ කවුරුවත්. එයා Hindu ආගමිකෙක්. එයා ද්‍රවිඩ ජාතිකයෙක්. රූබි බලන්නකෝ මාව හම් වෙන්න දින ගානක් ආවා. දැන් කිසි කෙනෙකුට දැනෙන්නේ අපේ හාමුදුරුවනේ වතුර එකක්වත් නැතුවනේ පන්සලෙන් ආවේ තේලින්ගක් බොමුද? වෙන කාටවත් තේලින්ගක් බොමුද කියලා අහන්න හිතුන්නේත් නැහැ. රූබි ඒක අහනවා. හාමුදුරුවෝ දාන්නේ නැතුව මේ ආවේ මොනවා හරි ඩිංගක් වළඳනවාද? මම දැක්කේ හොඳම සිංහල බෞද්ධයෙක් රූබි. හොඳ ද්‍රවිඩ බෞද්ධයෙක් රූබි. මම ඒක කිව්වේ ජාතිය නෙමෙයි ප්‍රධාන වෙන්නේ, ආගම නෙමෙයි, කුලය, ගෝත්‍රය, සල්ලිකාරකම නෙමෙයි, මිනිස්සෙගේ වටිනාකම තියෙන්නේ සිතුම් පැතුම් වල. බුදුරජාණන් වහන්සේ දිනක් සවැත් නුවර ජේතවනාරාමේදී ඊටාම වටිනා ධර්ම දේශනාවක් කරනවා. මම අද මේ දැඩිගම සමුහ ව්‍යාපාරේ චන්ද්‍රානි මැඩම්ගේ ඉඳලා මේ බණ ටික කියලා දෙන්න හැදුවේ මොකද මේ ආයතනය මේ රටට විශාල සේවාවක් කරන ආයතනයක්. සාකා 130ක් පවත්වන්න මං නම් අහලා නැහැ ලංකාවේ. එහෙම දැවැන්ත ව්‍යාපාරය. සේවකයෝ 1500කට වඩා සේවක මං ඇවිත් මැඩම්ගෙන් ඔබතුමීට දරුවෝ කීදෙනෙක්? එයා කිව්වා එකපාරම 4 දෙනයි කියලා. මං කිව්වා ඒ ළමයි නේ මං අහන්නේ. ඔයා රස්සාව දීපු ඔයාගේ මහත්තයා රස්සාව දීපු ඔයාලගේ පුතාලා රස්සාව දීපු ළමයි කීදෙනෙක්? ඒ පාරක අපේ ආඳුරුනේ 1500ක් විතර ඉන්නවා මට දුවලා පුතාලා. මැඩම් ගිහිල්ලා හොයන්නකෝ බලන්න ලංකාවේ 1500ක් ළමයි ඉන්නේ කාටද කියලා. ඔබතුමිය දන්නේ නැතුණාට ඔබතුමිය පඩි ගෙවනවා කියලා කිව්වට ඔබතුමිය දෙන පඩියෙන් මේගොල්ලන්ගේ පවුල් ඔක්කොම ජීවත් වෙනවා. මේගොල්ලන්ගේ ගෙදර පූස් පැටියෙක් හිටියත් ඒ පූස් පැටිය බත් ටිකක් කෑවත් තාත්තට බුදු බව ලැබෙන්න. අභාවයටපත් වූ තාත්තට බුදු බව ලැබෙන්න තමයි දැඩිගම ජුවලර්ස් එකේ රස්සාවක් හම්බ වෙනවා කියලා කියන්නේ. ඒක පුතාලා හොඳට කරගෙන යනවා දුව කරගෙන යන නිසා තමයි ඒක තව බැබලෙන්නේ. ඒ නිසා දැඩිගම නාමයට ලැබෙන හැම ගෞරවයක්ම ලැබෙන්නේ පුතාලට වඩා තාත්තට යම්මට. මේ අම්මයි තාත්තයි ව්‍යාපාරික පවුලකින් ආපු අය නෙවෙයි. ඒ දෙන්නගේ උත්සාහයෙන් මේක ආරම්භ කරලා අවුරුදු කීයක් වෙනවද දැන්? අවුරුදු 50ක් විතර වෙනවා. මම හිතන්නේ ළමයිටත් තව 50ක් නැතුව ඇති කාටවත්. 50කට ඉස්සෙල්ලා ආරම්භ කරපු මේ ආයතනය ලොකු පුතා කල්පනා කරන්නකෝ අම්මයි තාත්තයි කොච්චර දුක් විඳද කියන්නේ මං හිතන්නේ වැඩිපුරම දන්නේ ලොකු පුතා. ඊළඟට දෙවෙනි පුතා. ඊළඟට තුන්වෙනි පුතා දුවට නම් මං හිතන්නේ වැඩි දැනෙන්නේ නැති ඇති. යා බාලම නිසා සමහර බාලම කෙනාට පුතා හරි කාට හරි එයා එනකොට තාත්තා ව්‍යාපාරේ ටිකක් ගොඩනගලා තියෙන්නේ නැති. එතකොට ව්‍යාපාරයක් ආරම්භ කළා අනිත් අය තියෙන තරඟකාරී ලෝකයක තමන්ගේ කීර්ති නාමයේ රට පුරා සාකා 130ක් පවත්වනවා කියන එක ප්‍රාතිහාර්යයක් මැඩම්. ඒක ඔබතුමියලාට හිතෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. හිතලා බැලුවොත් දෙයියනේ අපේ අම්මයි තාත්තයි මේක කොහොමද කළේ? දැන් අද බලන්න ව්‍යාපාරය පටන් ගන්න කියන්නේ ඕගොල්ලන්ගේ දරුවෙකුට. දැන් ඔයාගේ පුතාද මේ? මෙයාට කියන්නේ ව්‍යාපාරය පටන් අරගෙන පෙන්නන්න කියලා. ලේසි වැඩක් නෙවෙයි. තාත්තා ගලාට අම්මා ගලාට මේවා ප්‍රාතිහාර්ය ළමයෝ. ඒ දෙන්නගේ ජීවිතේ ආරම්භ කරපු අද චන්ද්‍රානි මැඩම් මෙතන සුජීවත්ව ඉන්නවා. මැඩම් අද රෑ S2 පියාගත්තම එතුමියට මැවිලා පේනවා ඇති එතුමියගේ ජීවිතේ පටන් ගත්තා ඇති. තාත්තත් එකතු වෙලා ආරම්භක වැඩේ පටන් ගත්තා ඇති. එතන ඉඳලා දරුවෝ 4 දෙනා හදාගන්න කොච්චර දුක් විඳද? දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ටික කරලා දෙන්න කොච්චර මහන්සි වුණාද? දරුවන්ට මේ කෝටි ගානක දේපලක් ආරක්ෂා කරලා දෙන්න කොයිතරම් කැප වුණාද කියන එක S2 පියාගත්ත මේ මැඩම්ට ඔක්කොම මතක් වෙනවා. මුලින් ඉඳලා දැන් වෙනකම්ම මතක් වෙනවා. මේ සියලු දේවල් කරන්න තාත්තා මොනතරම් සහයෝගය දැන් නැති වෙලා අවුරුදු 12යිනේ. ගොඩක් කාලයක් නෑ. එතකොට මේ 2000 දී ඉඳලා තියෙනවා. 2002 3 තමයි නැති වෙලා තියෙන්නේ. එතකන් මේ ආයතනය ලෝකේ කීර්තිමත් අද ලෝකේ ඇමරිකාවට ගිහිල්ලා ආන ලංකාවේ දැඩිගම පවුලේ කෙනෙක් කියලා කියන්න බලන්න. ඔබතුමාලට වෙනම ගෞරවයක් තියෙනවා.
ලංකාවේ දැඩිගම සමූහ ව්‍යාපාරේ පුතෙක් මං. සමූහ ව්‍යාපාරේ දුවෙක් මං කියලා කිව්වොත් ඒව අපිට තියනවද නෝනා? අපිට කියන්න තියෙනව නේද? අපි ගැන විතරයි. මම මේ ටික කියලා දෙන්න හැදුවේ මේ සේවය කරන දරුවන්ට. ඔබත් මොලෙන් වැඩ ගත්තොත් අනුන්ගේ යටතේ සේවය කරන්න ඕනේ නැහැ මල්ලි. ඔය ලබු ගෙඩි තරම් ඔලු ගෙඩි ඇතුලේ එක මොලේ කලඳක්වත් දියුණු කරන්න ගත්තොත් දැඩිගම මුදලාලිලා 1500ක් හදන්න පුළුවන්. ආලෝක මුදලාලිලා වගේ අය 1500ක් හදන්න පුළුවන්. අද වෙලා තියෙන්නේ සමහර තාත්තලාට තිබුණු මොලේ පුතාලාට තියනවද කියලා හිතෙනවා, දුවලාට තියනවද කියලා හිතෙනවා. සමහර දරුවන්ගේ දරුවන්ට ඒව ඇත්තෙම නැති තරම් වෙලා තියෙනවා සමහර වෙලාවට. ඒ නිසා මම අද ධර්මදේශනාව කරන්න හදන්නේ වටිනා ධර්මදේශනාවක්. අද මේ දැඩිගම සමූහ ව්‍යාපාරේ ඉන්නේ ඔක්කොම ලස්සන තරුණ තරුණියෝ. පොත්ත විතරක් සුදු කරගත්තට මදි. තට්ටන් හිර වෙන්න ඩෙනිම් වැන්දට ලස්සන වෙන්නේ නැහැ. මේකප් දාලා කිරිමැටි අතුල්ලා ගත්තයි කියලා මොලේ ලස්සන වෙන්නේ නැහැ. ඒ නිසා ඇඟ හදන්න ලේසි මල්ලි, හිත හදන්න හරි අමාරු. ඒ නිසා ඇඟ හදන ඒවා හොඳයි මසට. ඔය පාර යනකොට කෙල්ල යනකොට කියනවා මාර කෑමක් බං. ඒ කෑමක් කියන්නේ බනිස් ගෙඩිය වගේ යනකොට අහක යන අයටත් රාගේ ඉපදිලා කියනවා කෑමක් බං කියලා කියන්නේ. මොකද ඇඟ විතරයි හදලා තියෙන්නේ. කකුල් දෙක හොඳට හිර වෙන්න ඇඳලා ගාත් දෙක පෙන්වන්න හරි ආසයි. කලිසම් කොටේ ඇඳගෙන. අමාරු කොල්ලෝ ඉන්නවා මයික් ටයිසන් වගේ ඇඟ පුම්බලා පාරේ ඇඟ මස් පෙන්වන්න ආසයි. බැලුවම පිටිපස්ස කසා ගන්න රුපියලක් නැහැ. නියපොත්තක් නැහැ. ඇඟ හදලා තියනවා. හෙයා ස්ටයිල් වලට විතරක් යනවා රුපියල් 9000ක් මාසෙට. ඒ මිනිහයාට ජේසු වීටයි අල්ලා වීටයි. පවුලගේ හෙයා ස්ටයිල් වලට යන වියදම් බැලුවම තොලනාය පාඩ කරන්න යන වියදම් බැලුවම අපේ රටේ කොල්ලන්ට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් සමහර ඒ කාලේ අයන් කරේ රෙදි විතරයි අපි පොඩි කාලේ. දැන් ගෑනු කොණ්ඩෙත් අයන් කරන. ඉතින් කොණ්ඩෙත් අයන් කරාම මාත්‍යයි ඉතින් ඒවට සල්ලිනේ. ඉතින් අම්මේ හිඟා කකා ගෑණි මෝස්තර වලට හුරු කරාම ඉතින් ආයි ව්‍යාපාරිකයෝ වෙන්න කාලයක් නෑ. හම්බ කරන එක පුතාගේ නාස්තියට එක කොටසක්, දුවගේ නාස්තියට තව කොටසක්, නෝනාගේ නාස්තියට තව කොටසක්, මහත්තයාගේ බේබදුකම් වලට සල්ලාලකම් වලට ඒවට කොටසක් ගියාම ඔක්කොම හම්බ කරනවා. ඊට පස්සේ බැංකු වලට ණයයි. ඉස්සර අපේ රටේ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ සතයක්වත් බැංකු වලින් ණයන් ගත්තේ නැහැ. හොයලා බලන්න. මට නම් වශයෙන් කියන්න හොඳයි මේක පෞද්ගලික වැඩසටහන නිසා මම එහෙම අනිත් අයගේ නම් මතක් කරන්නේ නැහැ. මම දන්න ව්‍යාපාරිකයෝ ඉන්නවා මුළු පිටකොටුවම අල්ලලා. සත පහක් බැංකුවට ණය නැහැ. තනි කරම ඒගොල්ලන්ගේ පෞද්ගලික ධන. අද බලන්නකෝ. අද සමහර බෝඩ් ගහගෙන ලොකු ව්‍යාපාර තිබ්බට බිලියන ගණන් කෝටි ගණන් බැංකුවට ණය. ඒ නිසා රත්තරන් දෙමව්පියනි මට අද ඕනේ දැඩිගම ධර්මදාස දැඩිගම මැතිතුමාගේ ජන්මදිනයේ දවසේ බණ ටික කියන්න කාටද දන්නවද? මෙහි සේවය කරන සේවක සේවිකාවන්ට. ඔයාලා ශ්‍රී ලාංකික දරුවෝ. ඔබ සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බර්ග වෙන්න පුළුවන්. මේ ලෝකේ ශ්‍රී ලාංකික උපදින මිනිස්යන්ට මහ පුදුම බුද්ධියක් ඇතුව උපදින. ඔබ දන්නවද මේ ආසියාතික රටවල් වල වැඩිම සාක්ෂරතාවය තියෙන ශ්‍රී ලාංකිකයන්ට. සාක්ෂරතාවය කියන්නේ කිවීමේ ලිවීමේ හැකියාව තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්. ඒ නිසා තමයි ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් ඕනනම් බකින්හෑම් පැලස් එකට ගිහිල්ලා මහරජිනටත් අතට අත දෙන්න. අද බලන්නකෝ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච කෙනෙක් ලෝකේ ඕනම තැනකට ගිහිල්ලා ඕනම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. ඒ තරම් බුද්ධියක් තියෙනවා. ඉගෙන ගත්ත නැති මොට්ටියන්ට නම් මේවා කරන්න බෑ. ඉගෙන ගත්ත අය අද ලංකාවේ උපන් දරුවෝ විදේශීය රටවල් වල මොනතරම් ප්‍රාතිහාර පානවද කියලා බලන්න. වෛද්‍යවරු, ඉංජිනේරුවරු සමහරු ගිහිල්ලා ඉතින් ගෑනු යාළු කරගත්ත එක විතරයි පිටරට විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා. සමහරු ගිහිල්ලා පිරිමි කොල්ල සුද්ධෝ යාළු කරගෙන කසාද බැඳපු එක විතරයි කරලා තියෙන්නේ. නමුත් මේ දුප්පත් පවුල් වල ගිහිල්ලා විදේශීය රටවල් වලට ගිහිල්ලා අපි බණ කියන්න ලෝකේ යනවනේ. යනකොට සමහර රටවල් වලදී හම්බ වෙනවා අදහ ගන්න බෑ. සමහරට ලංකාවේ මේ දුප්පත් පවුලක ඉපදිලා මැලේසියාවේ දැවැන්ත ව්‍යාපාරිකයෝ, සිංගප්පූරුවේ මහ දැවැන්ත ව්‍යාපාරිකයෝ ඇවිල්ලා තියෙන ඉගෙන ගන්න. ඉගෙනගත් එකත් හරියට කරගෙන
ශ්‍රී ලාංකික නාමය රකින්න ලොකු ව්‍යාපාරات කරලා තියෙනවා. ඒ නිසා මම ඔය බනින්න කිව්ව නෙවෙයි. ඔබට ඔලු ගෙඩිය ලැබිලා තියෙන ලබු ගෙඩියක් තරමට හෙයා ස්ටයිල් දාන්නම නෙවෙයි. මෝස්තර කොණ්ඩ මෝස්තර දාන්නම නෙවෙයි. ඔය ඔළුව ඇතුලේ තියෙන මොලෙන් වැඩ ගත්තොත් අපිට පුළුවන් ධර්මදාස දැඩිගම වගේ මහා දැවැන්ත ව්‍යාපාරිකයෝ වෙන්න. දැවැන්ත නිර්මාණ ශිල්පියෝ වෙන්න. ලංකාවේ හැම පුතෙකුටම හැම දුවෙකුටම වාසනාව තියෙනවා. ඒ වාසනාව හදාගන්න ආස්වාදයට හිර වෙලා යන කෙනෙකුට කවදාකවත් බෑ. මං කියන බණ තේරෙනවද මන් දන්නේ. ආස්වාදයට ගිජු වෙලා ඉන්න ඇයට කෑමයි ලෑමයි විතරමයි ඔළුවේ තියෙන්නේ. කෑම කියන එක නම් දන්නවා ඇති. ලෑම කියන එක වැඩි හිටියෙක්ගෙන් අහගන්න තියෙන්නේ මොකක්ද අම්මේ ලෑම කියන්නේ කියලා. කෑමයි ලෑම දැන් ආස්වාදයට ගිජු වෙච්ච පුද්ගලයෝ ඒ දෙක විතරමයි හොයන්නේ. අවබෝධය ලබා ගත්ත අය පොඩි කාලේ ඉඳලා ඒගොල්ලෝ හැම වෙලාවෙම හිතන්නේ අදට වඩා හෙට මගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕන. මේ අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්දේ මං ආර්ථික වශයෙන් මානසික වශයෙන් ඉදිරියට යන්න ඕන. එතකොට එයාගේ වසරෙන් වසර දවසින් දවස අභිවෘද්ධිය කරා යන ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙනවා. එවැනි කෙනෙක් තමයි පින්වත් අද ජන්මදිනේ හෙට ජන්මදිනේ සිහිපත් කරන ධර්මදාස දැඩිගමට. අවුරුදු 12කට කලින් අභාවයටපත් වුණාට එතුමා මැරුණත් එතුමාගේ නාමය අදත් තියෙනවානේ. මං ආපු ගමන් මේ පින්තූරේ බැලුවා. පින්තූරේ බලපු ගමන් මම මේ පින්තූරේ දැක්කේ රත්තරන් මිනිස්සෙක්. බලන්නකො මේ S2 දැන් මිනිස්යාගේ හදවතේ කැඩපත තමයි මුහුණ. කෙනෙකුට හරියනවද වර්ධිනවද කියලා මූණ බලපු ගමන් කියනවා. ඔය කේන්දර බලනවා කියන්නේ ජ්‍යොතිර්විද්‍යාවෙන් කරන්නේ, නක්ෂත්‍ර විද්‍යාවෙන් කරන්නේ අර කොටුව ඇතුලේ තියෙනව නෙමෙයි බලන්නේ. ඒ ගුරුනාන්සේ ළඟට ගියාම මූණ ඉස්සෙල්ලා බලලා තමයි කේන්දරේ බලන්නේ. මොකද කේන්දරේ තියෙනවා මූණේ තියෙනවා. මූ ඇති වෙන එකෙද්ද නැති වෙන එකෙද්ද මේක ඇති වෙන එකෙද්ද නැති වෙන එකෙද්ද කියලා මූණෙත් තියෙනවා කේන්දරේ ඇතුලේ තියෙනවා. ඒවා කලින් බලාගත්තොත් ඒ විද්‍යාව අපිට ලැබිලා තියෙන ජ්‍යොතිර්විද්‍යාව කියන එක අහක දාන්න ඕන එකක් නෙමෙයි. ඒවයෙන් අපිට වරදිනවයි කියලා දැක්කොත් වරදින තැන්වලදී නිවැරදි කරගන්න මිනිස් මොලයකට හැකියාව තියෙනවා. මම වෙනසෙනවා කියලා පොඩි කාලේ ඉඳලා දැනුනොත් ඒ වෙනසෙන තැන් හඳුනාගෙන වෙනසෙන්නේ නැතුව ආරක්ෂා වෙන්න ජ්‍යොතිර්විද්‍යාව උපකාර කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අසත්පුරුෂ ආශ්‍රයයකට එකතු වුණොත් වෙනසෙන පැත්තටම යන්නේ. අනුවණ එක්ක ඇසුරු කරොත් අර ජොලියටමයි ඇදෙන්නේ. අසත්පුරුෂයන් එක්ක අනුවණයොත් එක්ක ඇසුරට වැටුනොත් විනාශෙම තමයි තියෙන්නේ. මිනිහෙකුට මොලේ තියෙන්න ඕන O level වලට ඒ 10ක් ගන්න නෙවෙයි. A level වලට ඒ 3ක් ගන්න. ඒ අකුරු ගිලින්න පුළුවන් ඕන කෙනෙකුට. බලන්නකෝ දැන් මේ සැරේ මේ වසරේ ලංකාවේ A level වලට වැඩිම ලකුණු ගත්තේ උතුරු නැගෙනහිර ළමෙක්. ද්‍රවිඩ ජාතික ළමයි. අපේ පැත්තේ සිංහල ගෑනු ළමයි 3 දෙනෙක් තමයි වැඩිම ලකුණු අරන් තියෙන්නේ. ඒ එක්කෙනෙක්වත් ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය ළමයි නෙවෙයි. ඉංග්‍රීසි කතා කරන ළමයි නෙවෙයි එක්කෙනෙක්වත්. අඩුම ගානේ එදා වේල යන්තම් පිරිමහ ගන්න පවුල් වල එක්කෙනෙක්වත් ලොකු ඉස්කෝලේකට ගිය ළමෙක් නෙවෙයි. මේ සැරේ උසස් පෙළ ලංකාවේ වැඩිම ලකුණු ගත්ත ළමයි 4 දෙනා. අර උතුරු නැගෙනහිර ළමයා නම් එදා වේල ජීවත් වෙනවා. එයා කියනවා තාත්තා කියනවා මගේ පුතා කිසිම අතිරේක පන්තියකට ගිහිල්ලා නැහැ. යුද්ධ නිසා අපිට හරියට ප්‍රශ්න තිබුණා. ලයිට් තිබුණේ නැහැ. කුප්පි ලාම්පුවක්වත් පාඩම් කරන්න බැරුණා. සමහර වෙලාවට මගේ පුතා පාඩම් කරේ පාරේ තියෙන ලයිට් කණු වල යට ඉඳගෙන. ඒ ද්‍රවිඩ ජාතික තාත්තා අඬා පුතා ගැන අභිමාණයෙන් කතා කරනවා. අපේ පුතාලා පාඩම් කරන්නේ AC කාමරේ ඉඳගෙන. අපේ පුතාලා ඉස්කෝලේ යන්නේ කාර් එකේ. අපේ පුතාලට වෙනම බොඩිගාඩ්ලා ඉන්නවා සමහර වෙලාවට. අම්මා උදේට කෑම වෙනම දෙනවා, 10ට කන්න වෙනම දෙනවා, පොකට් මනි මාසෙකට රුපියල් 15000ක් විතර දෙනවා. පොකට් මනි. අන්තිමට ගිහලා මට O level වලට F අකුරු පේලියයි. A level වලට F අකුරු පේලියයි. බැලුවාම ඔයාලා ගැන නෙමෙයි මම මේ කියන්නේ සිංහල බෞද්ධ ළමයි අද ගොඩාක් අය විනාශ වෙලා. මොකද අම්මගේ ආදරේ වැඩි වෙලා දෙමව්පියන්ගේ ආදරේ වැඩි වෙනකොට පහසුකම් වැඩි වෙනකොට දුක අමාරුව තේරෙන්නේ නැහැ.
තේරෙන්නේ නැති වුණාම අම්මා 7-5කට ගණන් ගන්නෑ, තාත්තා 7-5කට ගණන් ගන්නෑ. එයාලට ඕන සල්ලි විතරයි. එයාලට ඕන උඹලට එන ගැව්වත් කමන්නේ අපිට දියල්ල. මේවා හම්බ කරන්නේ කොහොමද? මේවා වැඩි දියුණු කරන්නේ ඒවා මොකුත් නැහැ. ඒ නිසා රත්තරන් දරුවනේ මම මේ සේවක සේවිකාවන්ට කිව්වේ ඕගොල්ලන් ළමෙක් හදනවා නම් මන් දන්නේ නැහැ බැඳලාද නැද්ද කියලා. බැඳලා නැත්තම් බඳින්න ඉස්සෙල්ලා මොලේ හදා ගන්න. බැඳලා නම් ඒත් පරක්කු නැහැ. දැන් මේ ඉඳලා තරුණ වයසේදී ඔබට ඔබේ ලේ වලින් හැදෙන දරුවෙකුට මොලේ හදලා මොලේට අවබෝධය දුන්නොත් ඔබට වඩා සපවත් ජීවිතයක් ඔබේ දරුවා අනාගතේ ගෙවයි. ඒ සඳහා මට ඕන වුණා දැඩිගම මේ මව්පිය දෙපළ හොඳ දරුවෝ 4 දෙනෙක් හදාගත්ත නිසා එතුමාලා අද කීර්තිමත් පවුලක් බවට පත් වෙලා තියෙනවා. එහි සේවය කරන දරුවන්ට මම මතක් කරන්නේ ඔබලා යහපත් දෙමව්පියෝ වුණොත් ඔබේ දරුවනොත් අනාගතයේ කීර්තිමත් දරුවන් බවට පත් වෙලා ඔබට ආශිර්වාද කරයි, ඔබට පින් දෙයි. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ඉඳගෙන මෙන්න මේ මම මාතෘකා කරපු ධර්ම දේශනාව කළා. යෝවේ කතඤ්ඤෝ කතවේදි දීරෝ කල්යාණ මිත්තෝ දල්ල භක්තිච හෝති. දුකිතස්ස සක්කච්ච කරෝති කිච්ඡං තතා මිදං සප්පුරිසං භවාති. බුදුහාමුදුරුවෝ මිනිස්යන්ගේ අවබෝධය ඇති කරන ධර්ම දේශනාවක් කරන ගමන් කියනවා මහණෙනි මිනිසුනි මේ දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලැබෙන්නේ පෙර පිනකට. කිච්චෝ මනුස්ස පටිලාභ. මේ තිරිසන් සත්තු අතරින් පෙරේතයෝ භූතයෝ කුම්භාණ්ඩයෝ අතරින් මේ ලස්සන මනුෂ්‍ය රූපයක් ඇතුව මිනිස් ආත්මයක් ලැබෙන්නේ සසර පිනකට. දැන් ඕක බන දන්නේ නැති එක හිතාගෙන ඉන්නේ පිස්සුද බං අම්මා නිසා තාත්තා නිසා මේක හැදුනා අපේ වාසනාවට හැදුනා කියලා සමහරු කියනවා. නෑ. මිනිස් ආත්මයක් ලැබපු මිනිසෙක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හැම ජාතිකයටම. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයි. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිසයන්. ඒ නිසා තමයි රූපී හැදිලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ බණ අහලා. ලෝකේ කාපේරි මිනිස්සු ඉන්නවා දැන් මහාන වෙලා පන්සල් හදාගෙන ඉන්නවා. අද ලෝකේ ජනප්‍රියම ආගම බවට පත් වෙලා තියෙන බුද්ධ ආගම. මම මේ පෞගිය දවස්වල ජර්මනිය පැරිසිය ගියා. ඒ යුරෝපේ රටවල් වලට යනකොට වැඩිපුරම මිනිස්සු සුද්ධෝ කැමති බුදුදහම ප්‍රැක්ටිස් කරා. අපේ යුරෝපේ යන අය ප්‍රැක්ටිස් කරන්නේ ගෑනු ප්‍රැක්ටිස් කරනවා. පිරිමි ප්‍රැක්ටිස්. ඕන අපේ අය ගිහිල්ලා මේ හම්බ කරපු ඔක්කොම එකතු කරලා තාත්තා හම්බ කරපු අරන් ගිහිල්ලා අර සුදු ගෑනුන්ට දීලා එනවා. නැත්නම් තායිලන්තෙට ගිහිල්ලා තායි ගෑනුන්ට දීලා එනවා. සමහර අය. යුරෝපේ මිනිස්සු ඒකේ අනිත් පැත්ත. කෝටි ගණන් වියදම් කළා පවුල් අතහැරලා දරුවෝ අතහැරලා මෙඩිටේෂන් කරන අය දැන් යන්න ලංකාවේ ආරණ්‍ය සේනාසන වලට. ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා බලන්න ආචාර්යවරු මහාචාර්යවරු පවුල අතහැරලා දරුවෝ අතහැරලා අවුරුද්දකට දෙකකට ඇවිල්ලා මෙඩිටේෂන් කරන භාවනා කරන. ඒ භාවනා කරන්නේ මොකක් හදන්නද? ඇඟ හදන්නද? මොලේ හදාගන්න. අද ලෝකේ බුද්ධිමත්ම ජාතිය තමයි ජර්මන් ජාතික. ජර්මනියේ 90%ක් විතර ආගම කතෝලික වුණාට මහත්තයා එක කතෝලික පල්ලියකට යන්නේ නැහැ කවුරු. මම ගියා ජර්මනියට ගිහලා කොලෝන් නගරේ. ලෝකේ පැරණිම පල්ලිය කොලෝන් වල තියෙන. ගියාම එක්කෙක්වත් නැහැ පල්ලිවල. දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබන කෙනෙක් දවසේ පැය 24න් තප්පර 24ක්වත් වෙන් කරන්නලු තමන්ගේ වටිනාකම ගැන හිතන්න. කාගේ වටිනාකමද? තමන්ගේ වටිනාකම. අම්මගේ වටිනාකම, තාත්තගේ, අයියාගේ, මල්ලිගේ වටිනාකම නෙවෙයි. මිනිහෙකුට මොලයක් තියෙන්න ඕනලු තමන්ට ලැබුණු මේ මනුෂ්‍යාත්මේ දුෂ්කර මනුෂ්‍යාත්මේ වටිනාකම පැය 24න් තප්පර 24ක්වත් මෙනෙහි කිරීමේ වාග්ය තියෙන්න ඕන. දැන් මහත්තයා බණ්ඩාර ලමිතානන්ද ආඳුරේ හැටියට මගේ වටිනාකම මන් දන්නේ නැත්තම් මමත් ලෝකේ පච වෙච්ච හඳුනමක් වෙනවා. තේරුණා? ඒකට ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අපි මිනිසෙක් හැටියට උපදිනකොට Tamanට ලැබුණ දුෂ්කර මිනිසත් භවයේ වටිනාකම ගැන දවසට තප්පර 24ක්වත් හිතන්න වෙලාවක් තියාගන්න. මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. නැත්නම් ඔය නිදිමතට තේරෙන්නේ නැහැ. දැන් අපිට ලස්සන ඇස් දෙකක් තියෙනවා. මිනිහෙකුට හොඳට ඇස් දෙක පේනවා.
ඕක අපිට නිකන් හිටියට තේරෙන්නේ නැහැ. ඕක සල්ලි දීලා බලන එකක් නෙවෙයි කරන්නේ. නොමිලේනේ පේන්නේ. එසා S2 වටිනාකම තේරෙන්නේ නැහැ. අපිට ලැබිච්ච ලස්සන S2 වටිනාකම අපිට තේරෙන්නේ කොතෙන්ද ගියාමද? දන්නේ නැහැ නේද? නෑ කණ්ණාඩි ළඟට නෙවෙයි අපේ S2 වටිනාකම තියෙන්නේ. දැන් රාගි කියන්න නම් S වල තියෙන කුපාඩිකම තේරෙන්නේ අර කණ්ණාඩිය බැලුවම රෝමෙවට. අපේ S2 වටිනාකම තේරෙන්නේ කොහෙද දන්නවද? යන්න ඕන රත්මලානේ අන්ධ විද්‍යාලයට. උපතින්ම අන්ධ වෙච්ච S2ක් තියෙන මිනිහෙක් ළඟට ගියොත් මැඩම් කටින් එනකන් සල්ලි තිබ්බත් ඉඩකඩම් දීපල යාන වාහන මොනවත් තිබුණත් S2 පේන්නේ නැතිව ගිය කාලෙක සල්ලි වලින් පෙනීම ලබන්න පුළුවන්. S2 පේන කෙනෙක්ගේ වටිනාකම තේරෙන්නේ උපතින් අන්ධ වෙච්ච මිනිහෙක් ළඟට ගිහිල්ලා කල්පනා කරන්න ඕන දෙයි හාමුදුරනේ මේ මොනවා තිබුණත් මේ මිනිස්සයා දැන් වතුර ටිකක් දෙනකොට ග්ලාස් එක අතහැරෙනවා. කැසිකිලියට වැසිකිලියට යනකොට 10 15 තැනක හැප්පෙනවා, වැටෙනවා, තුවාල වෙනවා. කාගේවත් උපකාරයක් නැතුව. ඒකට S2ක් නැති කෙනෙක් ළඟට නොපෙනෙන කෙනෙක් ළඟට ගිහිල්ලා අපේ S2 වටිනාකම කල්පනා කරොත් තමයි අපේ S2 කොච්චර වටිනවද? කණ්ඩ නැතත් බොන්න නැතත් හිඟා කාලා හරි අනේ මගේ S2 පේනවා නම් මට හිඟාගෙන හරි කණ්ඩ පුළුවන් කියලා S2 වටිනාකම තේරෙනවා. අපිට ලැබිලා තියෙන කන් දෙකේ වටිනාකම තේරෙන්නේ බිහිරෙක් ළඟට ගිහිල්ලා බැලුවා. කන් දෙක ඇහෙන්නේ නැති මිනිස්සු බලන්නකො කියන්නේ එකක් කරන්නේ එකක්. මෙයා එන්න කියනකොට එයා යනවා. එයාට ඇහෙන්නේ. මහා දුකක් විඳිනවා. අපි උසට මහතට ලස්සනට කුමාර කුමාරිකාව වගේ ලස්සනට අපිට ලැබිච්ච ශරීරේ වටිනාකම තේරෙන්නේ කොතෙන්ද ගියාමද? රාජගිරියේ කොරවාට්ටුවට යන්න ඕන බලන්න. අංග විකල තැනකට ගිහිල්ලා ඒ අංග සම්පූර්ණ නැති අංග විකල මිනිහෙක් ළඟට ගිහිල්ලා කල්පනා කරොත් අනේ මට හොඳ අත් දෙකක් තියෙනවා, හොඳ කකුල් දෙකක් තියෙනවා, හොඳ ඔළුවක් තියෙනවා, ලස්සන ඇඟක් තියෙනවා, හොඳ මොළයක් තියෙනවා. මම මේ ලෝකේ මොනතරම් වාසනාවන්ත. මං කියන්නේ අර අංග විකලයි අවාසනාවන්තයි කියන එක නෙමෙයි. ඒගොල්ලෝ ජීවත් වෙන දැන් බලන්න සමහරු මේ තට්ටම් වලින් මුළු ජීවිතේ පුරාම ඇවිදිනවා. අපිට පුළුවන් ද කරන්න? සමහරු ඉන්නවනේ බිමවත් වාඩි වෙන්න බෑනේ. සමහරුන්ට කණ්ඩ බෑ. මොන තරම් රාජගිරියේ විතර නෙවෙයි ලෝකේ අංග විකල තැනකට ගිහිල්ලා බැලුවොත් දැන් සමහර මන්ද බුද්ධික මොංගල් වගේ ළමෙක් ළඟට ගිහිල්ලා බැලුවොත් අපිට ලැබිච්ච මොලේ කොච්චර වටිනවද කියලා තේරෙන්නේ ඒ වගේ තැනකට ගියොත්. තේරුණාද මන් දන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මිනිස්සෙක් හැටියට ඉපදුනාම කන බොන දේවල් මිල මුදල් අරවම ගැන ඉස්සන්න ඉස්සල්ලා තමන්ට ලැබිච්ච මනුෂ්‍යාත්මේ වටිනාකම ගැන මෙනෙහි කරන්න. ඔබතුමාලා 4 දෙනා අද නළු නිලිය වගේ මේ තරම් ලස්සන වාහනවල ලොකු වාහනවල රටවල් වල ඊටාම සන්තෝෂයෙන් ගමන් කරන්නේ මේ ධර්මදාස දැඩිගම තාත්තා ළඟ ඉපදිච්ච නිසා. නැත්තම් කණ්ඩ නැති එදා වේල ජීවත් වෙන්නේ නැති තාත්තා කෙනෙක් ළඟ ඉපදුනා නම් අපිට මේ වගේ ලොකු වාහනයක් පදින්නද? මේ අම්මගේ බඩේ උපදින්න නැතුව එදා වේල කන්න නැති පේමන්ට් එකේ මහරගම පමුණුවේ අර රෙදි කෑලි විකුණන අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් අද තියෙන මේ කීර්තිය ගෞරවය මේ කියන දේවල් අපි කරන්නේ ඔයාලා ගැන කිව්වා නෙවෙයි මම මේ කියන්නේ. දැන් මම අපේ අම්මගේ බඩේ ඉපදෙන්නේ නැතුව කොළඹ හතේ මම මහනුවනේ කොළඹ හතේ අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් මම ඉංග්‍රීසි කතා කරන තට්ටන් ඉර වෙන්න ඩෙනිම් ඇඳපු තොල් පාට කරපු කොණ්ඩේ කපපු ලස්සන මමී කෙනෙක් මට ලැබුණා නම් මං අර කන්දක් උඩ බණ්ඩාරවල කන්දක් උඩ චීත්‍ය අඳින හැට්ටේ අඳින අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදිච්ච එකේ වාසනාව නිසා අද මං ලෝකේ කීර්තිමත් ආන්දරමක් වෙලා. වැරදිලා මං හිටියේ කොළඹ හතේ බෞද්ධ ලෝකමාවතේ ජර්මන් ධර්ම දූත ආශ්‍රමේ. පොඩි කාලේ ඉඳලා අවුරුදු 17ක් එක දිගටම කොළඹ හතේ හිටියේ. චීස් බටර් හැම් බේකන් තමයි ඒ දවස්වල කෑවේ. ඒ දවස්වල මං තක්කාලි ගෙඩිය වගේ. මොකද ඒ තරම් බණ්ඩාරවල ඉඳලා එනකොට රෝස පාටයි දැන් මේ නාකි වෙලා යනකොට ඉතින් හැම ඇකිලිගෙන යනවා කාගේද? ඒ පන්සලේ එනකොට කොළඹ නෝනලා පුදුම ආදරෙයි මට. අඩුම ගන්න එනකොට චොකලට් එකක්වත් පොඩි ආන්දරන්ට කියලා අරගෙන එන්නේ. මම දැන් කියන්නේ ඒ 17ත් කොළඹ උපදින්න මේ බණ්ඩාරවල උපදින්න නැතුව කොළඹ හතේ
අර කලිසම් අඳින ටී-ෂර්ට් ඇඳලා අර මොනවද ගෙඩි එළියට මතු කළා පෙන්නන අමුතු විලාසයකට ගමන් කරන ඉංග්‍රීසි චොර ගාලා ඉංග්‍රීසි වලින් කතා කරන මමී කෙනෙක්ගේ බඩේ වැරදිලාවත් මං ඉපදුනා නා. මගේ පෙර සංසාරේ වෙනකොට මම කියනවා මමී අනේ මමී මං කැමති මහාන වෙන්න කියලා ඉංග්‍රීසි වලින් හරි මොනවායින් හරි අම්මට කිව්වොත් එහෙම අර ඩෙනිම් අඳින අම්මට පිස්සුද සන් ඔයා මොන මේ විකාරයද රිලීජියස් නිකන් හොටු හුරලා විසි කරනවා වගේ පිස්සු ඔයාට try කරන්නකෝ සයන්ස් වලට try කරන්නකෝ මැත්ස් වලට try කරන්නකෝ ඉංග්‍රීසි වලට ඔයා මං එබ්‍රෝඩ් දාලා ඇමරිකාව වලට දාලා එංගලන්තයට දාලා තව පුළුවන් නම් හඳටත් දාලා මං ඔයා ලොක් එක් කරන්න මට මගේ සන් මට ඕන තරම් සල්ලි තියෙනවා මට ඔක්කොම තියෙනවා අපි හිතමු කටින් යනකන් සල්ලි තිබිලා ලෝකේ දවන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් කළා කියලා. වෛද්‍යවරයාගේ සේවයෙන් ලබන ආදායම කොහෙටද දෙන්නේ? එයාටයි එයාගේ පවුල ඇයටයි විතරයි. හාමුදුරුවෝ නමක් කරන වැඩ ටික මුළු ලෝක සත්‍යයටම. ලෝක ප්‍රකට වෛද්‍යවරයෙක් වුණත් මිනිහෙක් දන ගහලා වඳිනවද මහත්තයා? වඳී ලෙඩෙක් විතරක්. අනේ බුදු දොස්තර මහත්තයෝ මගේ නෝනාගේ ජීවිතේ බේරුවාට මගේ নমස්කාරය වේවා කියලා ලෙඩෙක් විතරක් වඳි. අපි බලන්නකෝ. රජවරු රාජ මහා මාත්‍යවරු දන ගහන්නේ සිවුර නිසාද? නෑ තට්ටේ නිසාද? එහෙනම් සිවුර හැමදේම ඔක්කොටම වඳින්න එපායි. තට්ටේ ගාපු ඔක්කොටම වඳින්න එපායි. සමහර ආමුදුර වෙනකොට යාළුවෝ වගේ කතා කරන්නේ කොහොමද ආමුදුරනේ තපතනිය? කරටත් අත දානවා තමයි. තමාට ආන්දරොත් එක දෙන්න සෙට් වෙලා එකට බොනවත් පන්සලට ගිහින්. සමහර. යාළුකමට ආශ්‍රය කරන ආන්දරු අමු බේබද්ද සමහරලාට. එහෙම අපි දන්න කට්ටිය ඉන්නවා. සමහරට පුතා විනාශ වෙලා තියෙනවා එහෙම කට්ටිය අසුරු කරලා. නමුත් අපි එනකොට සුපටිපන්නෝ භගවතෝ සාවසං. අද මේ ගෙදරට සෙනග ඇවිල්ලා තියෙන්නේ දැඩිගම පවුල නිසා නෙවෙයි. අමිතානන්ද ආන්දරු එනවා කිව්ව නිසා. මම මේ සේවකයොත් එකෙක්වත් එන්නේ ගොඩක් වෙන කවුරු හරි එනවා කිව්වනවා. අමිතානන්ද ආන්දරු වඩිනවා කිව්ව නිසා තමයි මේ ඔක්කොම අද මේ ගෙදර පිරීලා ඉතිරලා තියෙන්නේ. මම දැන් කියලා දෙන්න හැදුවේ මිනිස්සෙකුගේ වටිනාකම තියෙන්නේ ගුණධර්ම මත. බුදුහාඳුරු දේශනා කරනවා යෝවේ කතඤ්ඤෝ කත මහණෙනි මිනිස්සෙක් හැටියට ඉපදිලා තමන්ගේ වටිනාකම මෙනෙහි කරන්න. තමන්ට යම් උපකාරයක් කරා නම් ඇල්ලතුරු විදුරකින් හරි ඒ උපකාර කරපු පුද්ගලයාට පෙරලා උපකාර කරන එකට කියනවා කළ ගුණ සලකනවා. තමන්ට කරපු කළ ගුණයට දැන් අද අම්මා මේ මොකද්ද කරන්නේ ඔබතුමාලගේ? අම්මට තාත්තා කරපු උපකාරයට අම්මට කරන්න පුළුවන් අද තාත්තා වෙනුවෙන් මේ පින් දීම විතරයි. ඒක අම්මගේ පපුවේ ඇතුලේ තියෙන නිසා තමන්ගේ ස්වාමියාට පණටත් වඩා ආදරය කරපු නිසා ස්වාමියා මැරුණත් බිරිඳට ස්වාමියා අමතක වෙන්නේ නැහැ. බිරිඳට යුතුයකම් කරලා තිබුණොත් යුතුයකම් කරන්නේ නැතුව වෙන ගෑනුන්ට යුතුයකම් කර හිටියොත් එහෙම මලොත් කියන ඔකට මැරිච් එක එන ගහන්න ඕන. වලටත් එන ගහන්න ඕන. තමාරු කියනවා. ඉන්නකම් කොලේ වල්කම් කර හිටපු එකයි. මොනවද කළේ? මට මොනවද කරලා තියෙන්නේ? මගේ දරුවන්ට මොනවද කරලා තියෙන්නේ? අපේ පවුලට මොනවද කරලා තියෙන්නේ? ඔය සමහර රටේ කතා කරන මිනිස්සු. සමහර නෝනලා කරේ පිට මහත්තුරුන්ට උපකාර කරපු එක තමන්ගේ මහත්තයාට කහට එකක් දීලා නැහැ. ගෙදර ඉන්න බල්ලා ලෙඩ වුණාම අරන් යනවා ඇනිමල් ක්ලිනික්. බල්ලා ඇනිමල් ක්ලිනික් කරන් යනවා. මහත්තයා ලෙඩ වුණොත් කොත්තමල්ලි වතුර ටිකක් දෙන්න නෝන කැමති නැහැ. එහෙම නෝනලාට ඉතින් බලු පිහිටයි. බල්ලාගේම පිහිට ඇර ස්වාමි පුරුෂයන්ගේ පිහිට හම්බෙන්නේ නැහැ. මහත්තයා ඉදී අනියම් මහතුරුත් එක්ක සම්බන්ධකම් පවත්වන මිනිසුන්ට මේ ආත්මේ කුණු වෙලා පණුව ගහලා මැරෙන්නේ. මේ බණ්ඩාරලා මිතනන්ද ආඳුර කියන්නේ. එහෙම නොවුනොත් උපනුපන්න ආත්මවල මට බණ කියන්න කටක් ලැබෙන්න එපා මහත්තයා. උපනුපන්න ආත්මවල මට මිනිස් ආත්මයක් ලැබෙන්න එපා. ඇයි මම බය නැතුව මේක කියන්නේ? මේ කියන්නේ මං කියපු බණ නෙවෙයි. බුදුහාමුදුරු කියපුවා. බුදුහාමුදුරු කියවනේ ප්‍රාණඝාතයෙන් වළකින් ශිෂ්ට සම්පන්න මිනිසෙක් හොරකමෙන් වළකින් වශිෂ්ඨ සම්පන්න මිනිසු කරන්නේ කාමයේ වරදව ඇසිරෙන්න එපා. බිරිඳ ඉද්දි අනියම් බිරිඳක් පස්සේ යන්න එපා. ඒක මහා පාපයක්. බිරිඳට ගින්නක් දීමක්. දැන් සමහර ලංකාවේ කාන්තාවන්ගේ පපුවේ පත් වෙන මහත්යා නිසා පත් වෙන ගින්දර නිවන්න ෆයර් බ්‍රිගේඩ් එකටවත් බෑ. උදේ ඉඳලා රැයනකම් පපුවට අල්ලගෙන ඉඳලා එයාගේ මෙතන ඉඳලා මෙතෙන්ට රත්තරන් දුන්නත් මාසෙකට සැරයක් පිටරට සවාරියක් දුන්නත්
ප්‍රාඩෝ ඉන්ටර්කූලර් අරන් දුන්නා තමන්ගේ මහත්තයා අනියම් බිරිඳක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා යන්තම් ආරංචියක් ආවොත් ඒ බිරිඳගේ පපුවේපත් වෙන ගින්දර නිවන්න බෑ. එතකොට ඔබ හිතනවාද බිරිඳට දුන්න ගින්දර රිටර්න් තමන්ට මැරෙන්න ඉස්සෙල්ලා එන එකක් නෑ කියලා? එනවාමයි. තමන්ගේ මහත්තයා ඉද්දී අනියම් මහත්යෙක් එක්ක අනියම් සම්බන්ධකම් පැවැත්වුවොත් තමන්ගේ නිත්‍යානුකූල මහත්තයාට ඔක ආරංචි වුණොත් ඒ මිනිස්යාගේ පපුවේපත් වෙන ගින්දර ෆයර් බ්‍රිගේඩ් එකට වන්න වෙන්න පුළුවන්. ආයි ඩාලින් හොයි ඩාලින් කියලා ඒවක කායසු කරත් මහත්තයා දන්නවා නම් මෙයා නොමග යන කාන්තාවක් කියලා මහත්තයාගේ පපුව ඇතුලේ නිතරම ගිනිපත් වෙනවා. එතකොට මහත්තයාට දුන්නු ගින්දර මේ ආත්මේ නැවත Tamanට එන එක නෑ කියලා හිතනවද? නෑ. අපි ගලක් උඩට ගැහුවොත් ඒ ගල අපි ළඟටමයි වැටෙන්නේ. ඒ වගේ තමයි අපි තව කෙනෙකුට ගින්දරක් දුන්නොත් ඒ ගින්දර මරණයට මෙහා විපාක විඳිනවා. දැකලා තියෙනවද? මම උදාහරණයක් කියන්නම්. සමහරු දැකලා තියෙනවද අසනීප වෙලාවට සමහරු ඉන්නවා මේ මුත්‍රාසය කපලා මුත්‍රා බටයක් දාලා බෑග් එකේ එල්ලලා තියෙනවා ඉනේ. මුත්‍රා බින්දු බින්දු එකතු වෙලා මේ බෑග් එකේ පිරෙනවා. ඉතින් කටින් එනකන් සල්ලි තිබ්බත් වැඩක් තියෙනවද මහත්තයා? මුද්‍රා බෑග් එකක් එලේ එල්ලගෙන ඉන්නවනම් නා කියලා මැරෙනකොට මුත්‍රා බෑග් එකක් බඩේ එල්ලගෙන ඉන්නවනම් මොන අපායක්ද? සමහරු මේ පිටිපස්සට කක්ක කරන තැනට බටයක් ගහලා කක්ක බින්දු බින්දු පෙරෙනවා බටේට. බෑග් එක එල්ලලා තිනවා කකුලේ හරි ඉනේ හරි. ඉතින් කක්ක බෑග් එකේ ඉනේ එල්ලගෙන ඉන්නවනම් සල්ලි වලින් ඇති වැඩේ මොකෝ? ගේදොර යාන වාහන ඉරහඳේ ජීවත් වුණත් ඇතිද? කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. මහණෙනි පවක් කරනකොට ආස්වාදයේ වැඩි. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. මෝඩයාට පව්කාරයාට පව්කාරීට මෝඩිට පවක් කරන එක හරියට මීපැණි වගේ රහයිලු. ඇයි මීපැණි වගේ කියලා කිව්වේ? බුදුහාමරට කියන තිබුණානේ බඹර පැණි වගේ කියලා. නැත්නම් උක් පැණි වගේ, කිතුල් පැණි වගේ කියලා කියන තිබුණානේ. ඇයි මදුවා කියන වචනේ දැම්මේ? මදුවා කියන්නේ මීපැණි. ඇයි දන්නවද මහත්තයා? අනිත් සියලු පැණි වලට වඩා මීපැණි වල රසයකුත් තියෙනවා, ගුණයකුත් තියෙනවා. පව්කාරයාට වැරද වැඩ කියන එක, පව් වැඩ කියන එක රසයකුත් තියෙනවා, ගුණයකුත් තියෙනවා. අපි එපා කිව්වට එයාට ඒකෙන් ගුණයක් තියෙනවා. වැරදි වැඩවලින්. ඒ නිසා ඒ ගුණය එයා විඳිනවා. කොහොමද හරියට කකුලුවා හැලිය තැම් වෙනකන් දිය කෙලිනවා වගේලු. යටින් ගින්දර දාලා වතුර එක උණු වෙනකන් විතරයි ආදිය කෙලින්නේ කකුලුවා වතුරේ. වතුර ටික රත් වෙලාවට පස්සේ තැම්බෙලා දිය වෙලා යනකන් එයා දන්නේත් නෑ එයාට මොකද උනේ කියලා. සමහරු තමන්ගේ නාගිකම වහගන්න ඩයි දාගෙන මනමාලකම පෙන්නනවා. බලවම 16යි මාසෙයි වගේ ඉන්නේ 65යි වයස. ඒ වුණාට 16යි මාසෙයි කෙල්ලෙකුට ආදරය කරනවා. නෝනා නාකි හොඳටම කොණ්ඩේ ඩයි දාගෙන තමන්ට වඩා වයස අඩු කොල්ලෙක් එක්ක පාසල් ළමයි එක්ක යාළු වෙච්ච නාකි ආච්චිලා ඉන්න. ලංකාවේ මේ බණ කියන අපි දන්නවා. සමහර ළමයි ඉන්න අම්බලා පාසල් දරුවන් එක්ක අනියම් සම්බන්ධකම් පවත්වන මේ රටේ. මේ බණ කියන රටේ දලදා හාමුදුරු ඉන්න රටේ, ජයසිරි මහ බෝධීන් වහන්සේ ඉන්න රටේ. මේ අකුසල කර්ම කරන්නේ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි. අහිංසක මිනිස්සුන්ට ಗುಣධර්ම තේරෙන්න කියලා දීලා නැහැ කවුරු. පිම්පව් කියලා දීලා නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මිනිස්සෙක් හැටියට ඉපදිලා තිරිසනෙක් හැටියට මැරිලා යන්න එපා. මිනිස්සෙක් හැටියට ඉපදිලා හොඳ සත්පුරුෂෙක් වෙන්න. සත්පුරුෂෙක් වෙන්න නම් අද අම්මා කරන්නේ කළ ගුණ සැලකීම. සත්පුරුෂෙක් වෙන්න පළවෙනි එක තමයි කළ ගුණ සැලකීම. දෙවෙනි එක තමයි දිහිර ගුණය. දිහිර ගුණය කියන්නේ පොඩි කාලේ ඉඳලා යහපත් පුරුද්දක් තිබුණා නම් ඒ පුරුද්ද නැති කරගන්න එපා. තමයි සමහර පවුල්වල තියෙනවා පොඩි කාලේ අම්මා තාත්තට කකුල් දෙක අල්ලලා වඳිනවා දසමාසි උරේකත්වා කියලා, බුද්ධිකාර වලින්ගිත්තා කියලා. ඒගොල්ලෝ රජ වුණත් පිට රටක පදිංචිලා හිටියත් අම්මට දන ගහලා වඳිනවම. එයා පොඩි කාලේ වැඳලා නිකන් ඉන්න එක. දැන් සමහරු සල්ලි වැඩි වෙනකොට හොඳ සිරිත් තිරිත් නැති කරගන්න. උගත්කම් වැඩි වෙනකොට යහපත් ගති පැවතුම් නැති කරගන්න. සමහරු ඉන්නවා ඉගෙන ගත්තත් කටින් එනකන් සල්ලි තිබ්බත් පොඩි කාලේ ඉඳලා තිබුණු හොඳ සිරිත් තිරිත් රැක ගන්නවා. දැන් සමහරු ඉන්නවා කොච්චර සල්ලි වැඩි වුණත් හැමදාම නෑදෑයෝ බලන්න යනවා. මාසෙකට සැරයක්. ළමයි දරුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා.
විනෝදෙන් ඉන්න. එයාගේ වටිනාම කැදැල්ල තමයි gedara. මේ පින්කමට සහභාගී වූ දැඩිගම සමූහ ව්‍යාපාරයේ මහරගම ආයතනයේ කටයුතු කරන මේ දරුවන්ට කළමනාකාරීත්වයට නිරෝගී සප දීර්ඝායුෂ ලැබේවා. විශේෂයෙන් චන්ද්‍රාණී දැඩිගම මැතිණියට, ලොකු පුතා උදේ දැඩිගම මැතිතුමාට, දෙවෙනි පුතා රංජන් දැඩිගම මැතිතුමාට, සමන් දැඩිගම මැතිතුමාට, මනෝරී දැඩිගම මැතිණිය ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබිලා මේ උතුම් ධර්ම දානමේ පින, මේ පිනේ ආශිර්වාදය ලැබිලා සියලු සත්වයන්ගේ මොළ පාදන්නට මේ ධර්ම දානමේ පින දිගින් දිගට කරගෙන යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඔබේ සමූහ ව්‍යාපාරයටත්, ව්‍යාපාරවල සේවය කරන දරුවන්ටත්, පවුලේ ඥාතීන්ටත්, උපකාර කරපු සියලු දෙනාටත්, සියත රූපවාහිනියටත්, කාර්ය මණ්ඩලයටත්, චන්දන නිවේදක මහත්තයාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබිලා මේ වඩගේ පින්කම් පවුලක් මම නම් කියන්නේ ගියක් ගානේ කෙරෙන්න ඕන අවුරුද්දට මේ වගේ වැඩක්. පාටි දාන්න පුළුවන් මස් කටු ගෙනල්ලා, මාළු කටු ගෙනල්ලා, නරිජ්ජ වතුර ගෙනල්ලා, බෝතල් අප්පලා චියර්ස් කරලා මේ මත් වතුර බීලා සත්තු වගේ ජීවත් වෙන්න හැමදාම උනත් පුළුවන්. හැබැයි හාමුදුරුවමක් ඇවිල්ලා බණ ටිකක් කියලා, පිරිස් සූත්‍රයක් කියලා, Taman අදහන ආගමික කටයුත්තක් කළොත් මහ පොළොවටත් ඒ ආශිර්වාදය ලැබෙනවා. මේ අචේතනික වස්තු වලටත් ආශිර්වාද ලැබෙනවා. මේවට ආශිර්වාද ලැබුණොත් ඉන්න අයට සැනසෙල්ල උදා වෙනවා. ගහක් යට හිටියත් සැනසෙල්ල ලැබෙනවා. මේවන් ආශිර්වාද පින්කම් කරගන්න ඔබට තුනුරුවන්ගේ සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබී මොළ පෑදේවා. උන්වහන්සේ සඳහන් කළ පරිදිම අප රැස් කරන ධනේවත් බලයවත් නොවේ අපි රැගෙන යන්නේ අපි කරන කුසල් අකුසල්. ඒ නිසාවෙන්ම අද පටන් අපි කුසල් කරන්නට මෙලෙසින් අදිටන් කරගනිමු. මහරගම දැඩිගම සමූහ ව්‍යාපාරයේ සාදර අනුග්‍රහයෙන් තමයි ඒ ධර්ම දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන ආවේ. ඒ සඳහා දායකත්වය සැපුවා දැඩිගම ජුවලර්ස් ආයතනයේ සභාපතිනිය, ඒ වගේම දූ දරුවන්, ලේලිවරුන් සහ සේවක සේවිකාවන්ගේ අනුග්‍රහක දායකත්වයෙන් තමයි ඒ ධර්ම දේශනාව ඔබ වෙත ගෙන ආවේ. එවන් දහම් පණිවිඩ ඔබට ගෙන එන්නට ඔවුන්ට සිත් පහළ වේවායි මෙලෙසින් ප්‍රාර්ථනා කරමින් අපි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පූජ්‍යපාද බණ්ඩාරවේල අමිතානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙලෙසින් ගරුසිත පෙරදැරිව පුණ්‍යානුමෝදනා කොට සිටමින් මේ ධර්ම දේශනාව මෙලෙසින් සමාප්ත කරනවා. ඔබට සම්මා සම්බුදු සරණයි. වාසනාව සහ නිරෝගීකම ඔබගේ ජීවිතයට ලබා ගැනීමට ලොව බලගතුම රන් මිනිමුතු වලට වඩා අගනා සාගරයෙන් සොයා ගන්නා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ඔබත් වාලම්පුරියක සාඩම්බර හිමිකරුවෙකු වන්න අමතන්න. විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක. දුරකථනය 077 255 818. අනාගතය ගැන හිතන බුද්ධිමතුන්ගේ තේරීම ෆෙඩ්නා ඩයබ්ටි. මගේ ලේවල සීනි 189ට තිබුණා. ඊට පස්සේ පැටනා කරවිල තේ බිව්වට පස්සේ මගේ සීනි 89ට බැස්සා. අනාගතය ගැන හිතන බුද්ධිමතුන්ගේ තේරීම ෆෙඩ්නා ඩයබ්ටි. ෆෙඩ්නා සදහම් පැනය. සතර බ්‍රහ්ම විහරණයන් කවරේද? මෙම පැනයට නිවැරදි පිළිතුරු ඒවා ෆෙඩ්නා වෙතින් වටිනා ත්‍යාග දිනා ගන්න. මේ තැපැල්පත මේ ලිපිනයට යොමු කරන්න. ෆෘට් ඇන්ඩ් නර්චර් පුද්ගලික සමාගම නොම්බර 106 දමහේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය. නැතහොත් තිරේ දිස්තින දුරකථන අංකයට SMS කරන්න. කවුරු කොහොම මොන විදිහට කිව්වත් දරුවන්ගේ පෝෂණය ගැන විශේෂයෙන් නිරෝගීකම ගැන සම්පූර්ණ වගකීම තියෙන අම්මලාට. ඒ නිසයි මම මැලිබන් කිරිපිටි පමණක් දරුවන්ට දෙන්නේ. වගකීමක් ඇති අම්මලාගේ තේරීම මැලිබන් කිරි. අපි කවුරුත් ආසාවෙන් බොන කිරි. මැලිබන් කිරි අභයදාන මහා සත්කාරය මගින් මරණින් මුදාගත් කිරිගවයින් සංඛ්‍යාව 1620 ඉක්මවයි. මේ සඳහා ඔබට දායක විය හැක්කේ මැලිබන් කිරි මිලදී ගැනීමෙන්ම පමණයි. නමින්ම ඉල්ලන්න මැලිබන් කිරි. හෙළවිදකමේ සුවේ විඳින්න ඔබත් එන්න. සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර.
පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය. සුබෝදා ආයුර්වේද රෝහල. තෙලවල පාර රත්මලාන. දුරකථන අංක 0112 61 22 30. සතර අගතියේ නොවැටෙන්නට පින්කිතේ අස්වනු සියසිම්ම දකින්නට ඔබත් පින් පොතක් ළඟ තබා ගන්න. නිවසට ගෙන්වා ගැනීම සඳහා අමතන්න දුරකථන අංක 072 7 225 225. පින්කිතේ අස්වනු සියසිම්ම දැක ගන්න. පාරිභෝගික ඔබගේ දැන ගැනීම පිණිසයි. දැන්වීම් වලට පමණක් සීමා වූ රෙදිපිලි මාලිගා අතර ඔබගේ සියලුම වර්ගයේ දේශීය විදේශීය රෙදිපිලි අවශ්‍යතා සඳහා ඔබ වෙනුවෙන්ම විවෘත මහරගම සුනර ට්‍රේඩර්ස් වෙත අදම යන්න. කතා කරන්න 072 6059 548. උකස් මධ්‍යස්ථාන ජුවෙලර්ස් දේපළ වෙළඳාම් ඇතුළු දහසගොතු ව්‍යාපාර අතර ඉහළම නාමය දිවයින පුරා විහිදි ශාඛා ජාලය දැඩිගම සමූහ ව්‍යාපාර. ඔබට අවශ්‍ය බෞද්ධ පොත්පත්, අටපිරිකර, බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා ඇතුළු සියලුම පූජා භාණ්ඩ එකම වහලක් යටින් ලබා ගන්න. ජයෝදා පොත් මැදුර මහරගම ධර්මායතනයේ අසල සහ බෙල්ලන්විල රජමහා විහාරය අසල. නුවණිසින් ආලෝකය දකින්නට ජයෝදා පොත් මැදුරට ඔබත් අදම පිය නගන්න. වෙළඳපොලේ ප්‍රමුඛයා ෆ්‍රෙඩ්නා ෂීප්ටි දැන් ඩබල් ඇක්ටිව්. ග්‍රීන් ටී වලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ෆ්‍රෙඩ්නා ෂීප්ටි. ලොව පිළිගත් සොබාදහමේ යහගුණ සපිරි ආයුර්වේදයේ මහිමය ෆෙඩ්නා ඩයබ්ටි අතුරු ආබාධ නොමැති බව විද්‍යාත්මකවද සනාථ කරයි. ෆෙඩ්නා ඩයබ්ටි අනාගතය ගැන හිතන බුද්ධිමතුන්ගේ තේරීම. පාරිභෝගික ඔබගේ දැන ගැනීම පිණිසයි. දැන්වීම් වලට පමණක් සීමා වූ රෙදිපිලි මාලිගා අතර ඔබගේ සියලුම වර්ගයේ දේශීය විදේශීය රෙදිපිලි අවශ්‍යතා සඳහා ඔබ වෙනුවෙන්ම විවෘත මහරගම සුනර ට්‍රේඩර්ස් වෙත අදම යන්න. කතා කරන්න 072 6059 548. ජෝතිර්වේදය හා හස්තරේඛා තුළින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න. වසර 42ක පළපුරුදු දේශවත් සෙනරත් ලියනාරච්චි මහතා හමුවන්න. පාරිභෝගික ඔබගේ දැන ගැනීම පිණිසයි. දැන්වීම් වලට පමණක් සීමා වූ රෙදිපිලි මාලිගා අතර ඔබගේ සියලුම වර්ගයේ දේශීය විදේශීය රෙදිපිලි අවශ්‍යතා සඳහා ඔබ වෙනුවෙන්ම විවෘත මහරගම සුනර ට්‍රේඩර්ස් වෙත අදම යන්න. කතා කරන්න 072 6059 548.